හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ ධර්ම මාර්ගය පෙන්වා දුන් මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, වෙනද වගේම මේ හිමිදිරි උදෑසන මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදු කෙනෙකුගේ ධර්මයක් කෙනෙකුට අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒක මහා වාසනාවක්. වාසනාවක් කියලා කියන්නේ හේතුව තමයි ඒ කෙනාට දුකින් නිදහස් වෙලා සුවපත් වූ ජීවිතයක් කරා යන්න අවස්ථාව ලැබෙන්නේ ඒ ධර්මය ඇහෙනකොට විතරයි. වෙන මොන දේ කරත් ඒ කෙනාගේ ජීවිතයට ඒ යහපතක් නියමාකාරයෙන් ඇති කරගන්න ලැබෙන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් මහන්සි වෙලා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරලා ගයක් දොරක් හදාගෙන දරු පවුලක් එක්ක සුව පහසුවෙන් ඉන්න ජීවිතයක් ඇති කරගත්ත කියලා. හැබැයි මේ ජීවිතේ අවසන් වෙලා යනකොට ඒ ඔක්කොම දාලා යන්න වෙනවා. ඊට පස්සේ යාට ගෙවල් දොරවල් නැහැ. ඒ දරුමල්ලු නැහැ. ඒ තානාන්තර පදවි නැහැ. ආය අපි හිතමු යා මනුස්ස ලෝකෙට ආවා කියලා. එතකොට ඒ ඔක්කොම නැහැ. ආය මුලින්දලයට පටන් ගන්න ඕන. එතකොට ඒ වගේ ගමනක් යද්දී ස්වභාවයක් ජීවිතයේ තියෙද්දී ඒ කෙනාට ජීවිතේ නියමාකාරයෙන් සුවපත් භාවය රැකවරණය හදලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඒක මේ සාමාන්‍ය ලෝකේ පෘථග්ජන ලෝකේ මිනිස්සු තේරුම් ගන්න එකක් නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඕන මේ ජීවිතේ කාලා බීලා ඉන්න ගැන කතාවක් විතරයි. සසර ගමනක් ගැන ඉපදිලා මැරෙනවා, මරණින් මත්තේ කර්මානුරූපතක් කරා යනවා, මේ ගැන දන්නේ නැහැ. ඉතින් නොගත්තා කියලා ඒ සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. එහෙම නොවී තියන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට පෙන්ලා දෙන්නේ ඔන්න ඔය ඉපදෙන මරණ ස්වභාවයෙන් යුක්ත මේ සසර ගමනේ මේ ගත කරන සත්‍යයට, මේ සසරේ හිර වෙලා ඉන්න සත්‍යයට නියමාකාරයෙන් සුවපත් වූ ජීවිතයක් ඇති කරගන්න ආකාරය. ඒකට පින්වතුනි, ඒකයි කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා කියලා කියන්නේ මහ වාසනාවක් කියලා. ඉතින් මේ වාසනාව ලැබුණ වෙලාවේ ඒ වාසනාව ලැබෙන පිරිසකින් බොහෝ දෙනෙක් ඒ වාසනාවෙන් ලාභයක් ලබා ගන්නට දක්ෂ වෙන්නේ මග හැරෙනවා. ධර්මයේ ඇහුණට ඒ ධර්මයේ අර්ථය ජීවිතයට සම්බන්ධ කරගන්නට දන්නේ නැහැ, දක්ෂ නැහැ. ඒක ඇසීම් මාත්‍රයක් විතරයි. එතකොට ධර්මය ඇහෙනවා කියන වාසනාව ලැබුණත් ඒ ලැබෙන වාසනාවේ නියමාකාර ප්‍රයෝජන ගන්න කෙනෙක් බවට පත් නොවුනොත්
ඒක මහා වාසනාව. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ වාසනාවකට ධර්මය ඇහෙනකොට ඒ වාසනාව ගිලිහෙන්නේ දෙන්නේ නැතුව ඒ ධර්මය ඇහෙනකොට ඒ ඇහෙන ධර්මයෙන් ජීවිතේ අර්ථයක් ගන්නට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවිතයේ අර්ථය මතු කර ගන්නට ඕනේ නම් ඒ ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගෙන එයා ගුණධර්ම දියුණු කර ගන්නට ඕනේ. ගුණධර්මයෙන් දියුණු වෙන ජීවිතයක් තමයි ධර්මයේ අර්ථය ජීවිතයට ගන්නවා කියන එක සිදු කරගන්නේ. ගුණධර්මයෙන් දියුණු වෙන්නේ නැත්නම් ඒ කෙනාගේ ජීවිතයේ අර්ථයක් නැහැ. ධර්මයේ අර්ථය ගන්නට ලැබෙන්නේ නැහැ යාට. එතකොට යා මේ ධර්ම ඉගෙනගෙන ජීවිතයේ ගුණයෙන් පෝෂණය වෙන කෙනෙක් බවට පත් වුණොත්, ගුණධර්මයෙන් පිරිපුන් කෙනෙක් බවට පත් වුණොත්, එයා තමන්ගේ ජීවිතයටත් වාසනාව උදා කරනවා, මේ ලෝකයත් සූපත් කරන කෙනෙක් බවට පත් වෙනවා. අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන පින්වත්නි. නියමාකාරයෙන් ධර්ම පුරුදු කරනවා නම් ඒ කෙනාගේ ජීවිතය තුළ ගුණධර්ම වලින් දියුණුවක් සිද්ධ වෙන්නේ. එතකොට ඒ ගුණයෙන් වැඩෙන කෙනා තමන්ගේ ජීවිතේ සූපත් භාවය ඇති කරගන්නවා. මේ අනික් ලෝකයටත් සූපත් සැපයක් ඇති කරලා දෙනවා. ඒව නැහැ කියලා කියන්නේ එතන ගැටලුව. දැන් ඔබට මම මේක තේරුම් ගන්නට පොඩි කතාවක් කියන ජාතක කතාවක තියෙන විස්තරය. උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ තියෙන්නේ අපගේ මහා බෝසතාණන් වහන්සේ මහෞෂධ කියන පඬිතයා වෙලා ඉපදලා ඒ ගත කරපු ආකාරය ගැන තියෙන විස්තරයක්. ප්‍රඥාවේ ආනුභාවයෙන් ජීවිතය ජයගත් හැටි ගැන. ඒ මහා බෝසතාණන් වහන්සේ තුළ තිබුණු ගුණධර්ම, ඒ ගුණය නිසා තමන්ගේ ජීවිතයට යහපතක් ඇති කරගත්තේ කොහොමද, මේ ලෝකයට යහපත ඇති කළ දුන්නේ කොහොමද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ ඉගෙන ගන්නකොට. හරි පුදුම අද ලෝකේ ඒක දකින්න නෑ. ඒක හරි අඩුයි. ගුණයට තැන දෙනවා කියන එක. අද ලෝක සාමාන්‍යයෙන් තැන දෙන්නේ ලාභයට. ලාභය කියලා කියන්නේ මොනවා හරි තානාන්තරයක් වේවා, මිල මුදලක් වේවා, ධන සම්පත්තියක් වේවා, මේ වගේ යම් කිසි දෙයක්. ගුණය කියන එක රැක ගන්නට නේ මහන්සි ගන්න අර ලාභය කියන එක රැක ගන්න. හැබැයි ධර්මයේ තුල දියුණු වෙන කෙනා රැක ගන්න මහන්සි ගන්න ගුණවත්කමයි. ඒක තමයි වටින්නේ. හැබැයිට. එතකොට මේ විස්තරේ මහෞෂධ පඬිතුමාගේ විස්තරය එක තැනක තියෙනවා. මහෞෂධ පඬිතුමා සේවය කළේ වේදේහ රජුරවන්ට. ඒතර වේදේහ රජුරන්ට හිටියා පඬිතවරු, පුරোহিত බ්‍රාහ්මණවරු 4 දෙනෙක් මහෞෂධ පඬිතුමාට කලින්. සේනක, පුක්කුස, කාවින්ද, දේවින්ද කියලා. එතකොට මේ මහෞෂධ පඬිතුමා රාජසේවයට බඳව ගන්නවට මේ කට්ටිය විරුද්ධ වුණා. හේතුවයි තමන්ට සිහින් නැති වෙයි කියලා. ඉතින් බඳව ගත්තට කොහොම හරි බඳව ගත්තා. ඊට පස්සේ නොඒක ආකාරයෙන් කෙනෙහිලිකම් කරන්න තමයි පටන් ගත්තේ. දැන් එක දවසක් වේදේහ රජුරෝ මාලිගාවේ උඩු මහල් තලේ සඳුරු තලේ ඉඳද්දි දකින්නවා බල්ලෙකුයි එළුවෙකුයි. මේ බල්ලයි එළුවගේ හිතවත්කමක්. එතකොට ඒ මොකද වෙන්නේ, බල්ලයි එළුවයි කියලා කියන්නේ දෙන්න කරන දේ මොකද්ද? දැන් බල්ලා තනකොළ කන්නේ නැහනේ. එළුව තනකොළ කනවා. එළුව මස් කන්නේ නැහැ. බල්ලා මස් කනවා. හැබැයි බල්ලට එළුවටයි මේ තැන් වලට යන්න බෑ. බල්ලට මස් තියෙන තැනට යන්නත් බෑ. එළුවට තනකොළ තියෙන තැනට යන්නත් බෑ. ගහලා එළවනවා කට්ටිය. මේ දින මොකද කරේ? එළුව යනවා මස් තියෙන තැනට. ඉතින් මිනිස්සු මේ බල්ලා මේ එළුවා මස් කන්නේ නැණි කියලා ඉන්නවා. ඉතින් මස් ටිකක් අරගෙන එනවා. බල්ලා යන තනකොළ තියෙන තැනට. ඉතින් මිනිස්සු එළවන්නේ නැහැ. මේ බල්ලා තනකොළ කන්නේ නැණි කියලා ඉන්නවා. එතකොට තනකොළ ටිකක් අරගෙන බල්ලා එනවා. බිල්ලා දෙන්න මාරු කරගන්නවා. ඉතින් මේ සිද්ධිය දැකලා රජුරු ඕක අරගෙන ගිහිල්ලා රාජ සභාවේ ඔය මුල් කරගෙන ප්‍රශ්නයක් අහනවා පඬිතුවරුන්. ප්‍රශ්නයක් ඇහුවට පස්සේ මේ දෙන්නගේ මිතුරුන් ගාතාවේ ප්‍රශ්නයක් කරන්නේ මේක විසඳන්න කියලා. මේ කතාව මුල් කරගෙන.
එතකොට සේනක පඬිතුමා කියන අපිට දවසක් දෙන්න මේක විසඳන්නම් කියලා. ඊගාව දවසේ බැලුව හොයාගන්න බෑ. කියලා තියෙන්නේ මේ විසඳන්න බැරිනොත් එහෙම රාස සේවයෙන් පහ කරනවා කියලා. එතකොට මේ කට්ටිය දැන් මේ සේනක පුක්කුස කාවින්ද දේවින්ද මේ 4 දෙනාටම බැරිුණා. අන්තිම දෙනා මහස් පඬිතුමා ගාවට ගිහිල්ලා පඬිතුමනි මේක විසඳුවද කියලා. බතේ බෝසතාණන් වහන්සේ ඒක තේරුම් ගත්තා මේකයි මේ කතාව කියලා. විසඳුවා. ඊට පස්සේ දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරන බලන්න දැන් මීට කලින් සිද්ධියක් වුණා මේ මහවස් පඬිතුමාට මේ ශේනක පුක්කුස කාවින්ද දේවින්ද මේ කට්ටිය කෙනෙහිලිකම් කරා. එතකොට එක තැන දවසක කරනවා රජ මාලිගයෙන් බඩු හොරකම් කරලා මේ කට්ටිය එක එක්කෙනා 4 දින වෙනම බඩු හොරකම් කරලා බෝසතාණන් ගෙදර හංගලා ඒක මුල් කරගෙන රජුන්ට කේලම් කියලා එලවල දානවා රාජ සභාවේ. එතකොට ඒ කොහොම කරේ මේක සේනක පුකුස කාවින්ද දේවින්ද. ඒ වෙලාව මේ වෙලාව එන බෝසතාණන් වහන්සේ ළඟට. එතකොට අද කාලේ කෙනෙක් එහෙම වුණොත් නම් මට උන් කරේ මෙහෙමයි ඕන දෙයක් කරගත්තද කියලා දාලා යනවනේ. බෝසතාණන් වහන්සේ එහෙම කරේ නැහැ. බලන්න මේ ගුණේ තියෙන කෙනා. මං වගේ පඬිතෙක් ඉද්දි මේ කට්ටියගේ ජීවිත විනාශ වෙන්න හොඳ නැහැ. විනාශ වෙන්න හොඳ නැහැ කියලා ගාථා 4ක් උගන්වනවා. ගාථා 4ක් උගන්වනවා. ඒ ගාථා 4 තේරුම මේ පඬිතයන්ට වැටහෙන්නේ නැහැ. ඉතින් රජුරුව ගාවට ගිහිල්ලා මේ ගාථා 4 කිව්වට පස්සේ රජුරුව කතාව දන්න හින්දා තේරුම් ගන්න විසඳුවා කියලා. දැන් බලන්න මට කියන්න උවමනා කරේ Tamanට කෙනෙහිලිකම් කරා කියලා. ඒ කට්ටියගේ විනාශය ගැන හිතන්නේ. ගුණේ තියෙන කෙනා ආරක්ෂා කරගන්න බලන්නේ. බලන්නනේ අද කාලෙන් එහෙම කරයිද? ඒකයි බුදු කෙනෙක්ගේ ජීවිතයක තියෙන විශේෂත්වය බෝසත් අවදී. ගුණයේ වෙනුවෙන් ජීවිතය කැප කරා. ඒක අවස්ථාවක්. ඊළඟට තියෙන තව විස්තරයක් දැන් ගොඩාක් විස්තර තියෙනවා මම මතක් වෙනව කියන්නේ. ඒ කාලේ බරණැස රජුරු වෙලා ඉඳි මහ රජුරු බ්‍රහ්මදත්ත රජුරු තිවුලනි බ්‍රහ්මදත්ත. මේ රජුරු කේවට්ට කියන පුරোহিত බ්‍රාහ්මණගේ කීම රැවටිලා මේ දඹදිව රාජ්‍ය අල්ලගන්න කුමන්ත්‍රණයක් කළා. දඹදිව රාජ්‍ය අල්ලගත්තම වේදෙහි රජුරුවන්ගේ රාජ්‍ය හැර මීළු නුවර හැර. එතකොට මේ දඹදිවම රාජ්‍යවල සේනාව එකතු කරගෙන ඇවිල්ලා මීළු නුවර වැටලෙව්වා. 4 වටින්. වැටලුවාට පස්සේ රාජ්‍ය යටත් කරගන්න බැරුණ එච්චර සේනාවක් ඇවිල්ලා වුණාත්. නොයෙක් උපක්‍රම කළා. හැබැයි මහ බෝසතාණන් වහන්සේ මහෞෂධ පඬිතුයන්ගේ ආනුභාවය නිසා ඒ උපක්‍රමශීලී භාවය නිසා කිසි කෙනෙකුට ජීවිත හානියක් නොකර ඒ සේනාව පළවා හරිනවා. එතකොට මහෞෂධ පඬිතුමා තමයි මේ වේදේ රජුගේ රාජ්‍යයයි වේදේ රජුගේ ජීවිතය ඔක්කොම බේරගත්තේ. එතකොට මොකද වෙන්නේ? චූලනි බ්‍රහ්මදත්ත රජුරෝ ආපහු බරණැසට ගිහිල්ලා ආයි කේවට්ටත් එක්ක එකතු වෙලා ආයි උපක්‍රමයක් යොදවනවා. මේ වෙච්ච ලැජ්ජාව පිරිමහ ගන්න පලිය ගන්න. මොකද්ද? බ්‍රහ්මදත්ත රජුරවන්ට හිටියා කුමාරිකා පප්පංචාල චණ්ඩි කියලා. ලස්සන කුමාරිකාව. මේ දුව දෙන්නම් කියලා විවාහ යෝජනාවක් වේදේ රජුරවන්ට යවුවා. ඒතර වේදේ රජුරෝ ස්ත්‍රී ලෝලයි. මේ පණිවිඩය අහපු ගමන් කැමති වුණා විවාහ යෝජනාවට. ඊට පස්සේ සේනක පුක්කුස කාවෙන් දේවින්ද කියන පඬිතුරුන් ඇහුවා කොහොමද මේ යෝජනාව? එක පයින් කැමති වුණා. හොඳයි. හොඳට ගැළපෙලා යනවා. ඊට පස්සේ අන්තිමට රජුරුව වේදේ රජුරුව ඇහුවා මහවස පඬිතුමාගෙන්. පඬිතුමනි මේ විවාහ යෝජනාවක් එවලා තියෙනවා. මේකට මොකද කරන්නේ? අදහස මොකද්ද? එතකොට මම නම් කැමතියි කියලා කියන්නේ.
එතකොට මහාවසපනතුමා කියනවා රජතුමනි මතක නැද්ද ඔය බ්‍රහ්මදත්ත රජුරු මේ මීනුර යටත් කරගන්නට ඇවිල්ලා පෙරදිලා පලා ගියේ. ඔය ලැජ්ජාව වෙච්ච ලැජ්ජාව පිරිමහ ගන්නට, ඒකට පලිය ගන්නට, ඒකට පාඩුව ගන්නටයි ඔය දේ කරන්නේ. ඔය කුමාරිකාව දෙන්නම් කියලා අපි බරණසට අරන් ගිහිල්ලා අපි මරලා දානවා. අපිට මොකක්වත් කරගන්න හම්බෙන්නේ නැහැ. හරියට අර බිලී කොක්කේ පැටලුණු මාළුවා වගේ වෙන්නේ අපිට කියලා මේ උපමාවත් එක්ක කීවා. රජ්ජුරු හිත පිහිටවගෙන ඉඳී. රජ්ජුරු හිත පිහිටවගෙන ඉඳී මේ කුමාරිකාව අග්‍රමහේශිකාව කරගන්න. ඒකට මහාසපරත මේ කතාව අහපු ගමන් රජ්ජුරුවන්ට තරහ ගියා. මාගේ ස්ත්‍රීලාභයට මේක අනතුරක් කළා එළවවා. මේක එළවලා දාපු. රාජසභාවෙන්ට බයි ඵලය යන්නේ. එතකොට වේදේ රජුරු මේ කතාව කිව්වට පස්සේ මහාසපරතුම තමන්ගේ මාලිගාවට යනවා. මාලිගාවට ගිහිල්ලා කල්පනා කරනවා. බලන්න මේ වේදේ මේ ගුණයෙන් පිරිපුන් කෙනාගේ කල්පනා. රජ්ජුරුවෝ මේ මෝඩකමට තරහේ කියපු වචනයක් හිතේ තියාගෙන ඉන්න එක මං වගේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මේ රජ්ජුරුව දැන් විනාශ වෙන්න යන්නේ. ඉතින් මම මේකට මැදිහත් වෙලා උදව් කරේ නැත්තම් මේ රජ්ජුරුව විනාශ වෙනවා. ඉතින් ඒක මට හොඳ නැහැ. මට ගැලපෙන්නේ නැහැ. මං වගේ පඬිතෙක් ජීවත් වෙලා ඉද්දැද්දි මේ රජ්ජුරුව බේරගත්තේ නැත්තම් ඒක මට ගැලපෙන්නේ නැහැ. කල්ලෝනම් මෙච්චර මේ දැන් මහාවසපනතුමා උපතින් ගොවි කුලේ කියන්නේ ගොවි තැන්පත් කරන පවුලක කෙනෙක්. සිරිවර්ධන සිටානන්ගේ පුතා. ඉතින් පොඩි කාලේ මාලිගාවට ගෙනල්ලා මේ රාජ පුරෝහිත තනතුරක් දීලා ඒ ආශ්චර්ය දුන්නේ වේදේ රජුරු. ඉතින් රජුරු මේ මහාවසපනතුමා කල්පනා කරන්නේ මොකද්ද? ඉතින් මට මේ විදිහේ සැප සම්පත් ඔක්කොම දුන්නේ මෙතුවක් කාලයකට මේ රජ්ජුරු. ඒ නිසා මේ රජ්ජුරු තරහා ගිහිල්ලා මේ මෝඩකමට කියව වචනයක් හිතේ තියාගෙන මේ කරදරේ වැටෙන්න යන එක වළක්වන්න නැතුව හිටියොත් මට ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම කියලා ගිහිල්ලා රජ්ජුරුව බේරගන්න. රජ්ජුරුව බේරගන්නේ. දැන් ඒ විස්තරේ තියෙනවනේ. මහාවසපනතුමා ඉස්සරලා ගිහිල්ලා ඔය ඒක නුවරක් නිර්මාණය කරනවා. උමං මාර්ගයක් සහිතව ඒ උමගේ ඒ කටයුතු කරලා කිසි කෙනෙකුගේ ජීවිත හානියක් නොකර වේදේ රජුරුවත් බේරගෙන ඒ පංචාලා චණ්ඩි කුමාරිකාවත් පාවලා දීලා වේදේ රජුරවන්ට ඊළඟට චූලි බ්‍රහ්මත රජුරවන්ගේ හිත දිනාගෙන මේ විදිහට කටයුතු කරනවා. දැන් මට කියන්න ඕන කරේ බලන්න නේ අර සාමාන්‍ය නම් කෙනෙක් ඒ විදි අවස්ථාව මුහුණ දුන්නොත් දැන් මෙච්චර කාලේ මේ වගේ මම තමයි මේ වේදේ රජුරුන් ආරක්ෂා කරේ මේ යුද්ධ අවස්ථාවේදී මේ බ්‍රහ්මදත්ත රජුරු ඇවිල්ලා මේ රට වටලා තියෙනකොට ඒකට මේ කවුරුවත් හිටින්නේ අනික් කට්ටිය. එහෙව් මට බැන්නා නේද? මාව එලෙව්වා නේද මේ පුංචි කාණ්ඩ කියලා තරහ වෛර බැඳගෙන ඉදී. හැබැයි ගුණේ තියෙන කෙනා කල්පනා වෙනස්. පාන බෝසත් කෙනෙකු විශේෂත්වය. කල්පනා කරේ ගුණේ ගැන. මේ රජ්ජුරුව මෝඩකමට කිව් වචනයක් හිතේ තියාගෙන ඉන්න එක මට ගැලපෙන්නේ නැහැ. මේ රජ්ජුරුව තමයි මෙට මේ සැප සම්පත් ඔක්කොම දුන්නේ මෙතුවක් කාලයකට. ඉතින් ඒ රජ්ජුරුවන් කරදරේ වැටෙනකොට පැත්තකටලා බලන් ඉන්න එක මගේ නුවණ තියෙනකට ගැලපෙන්නේ නැහැ. අන්න බලන්න ගුණේ. නුවණැත්තොත් මට දොස් කියාවේ. මගේ හිතත් මට දොස් කියාවේ. බලන්න කල්පනා කරන විදිහ. ඒ ගුණවත්කම නැක් ගන්න කල්පනා කරේ. ඒකයි විශේෂත්වය. ඉතින් මේවා ඉගෙනගෙන අපි කල්පනා කරන්න ඕන ටික ටික එතෙන්ට කිට්ටු වෙන්න. එතකොට බලන්න මේ බෝසතාණන් වහන්සේගේ තිබුණ මේ සුන්දර අදහස් වල ස්වභාවය. අද සාමාන්‍ය ලෝකේ මිනිස්සු තුළ ඒ වගේ ආකල්ප සම්පatti දකින්න නැහැ. මොකද ගුණයෙන් පිරිච්ච සමාජයන්නේ. හැම වෙලාවෙම ලාභය. අනික් කාට මොනවා වුණක් කමන්නේ මට. හරියනවා නම් එච්චරයි. කීයක් හරි ලැබෙනවා නම් එච්චරයි.
එතකොට ඒ වගේ. තව තැනක විස්තරයක් තියෙනවා අන්තිමට මහෞෂ පඬිතුමා අර අලුතෙන් නුවරක් ඉදි කරලා උමං මාර්ග සහිතව ඒ උමගේ ආධාරයෙන් පංචාල චණ්ඩි කුමාරිකාවත් අරගෙන ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අම්මයි බිසෝන් වහන්සේ තව කුමාරි පංචාල චණ්ඩි කුමාරයෙක් අරගෙන ඇවිල්ලා වේදේ රජුරුවන්ට පාවලා දීලා ඒ කට්ටිය පිටත් කරනවා මීළු නුවරට. අර බ්‍රහ්මදත්ත රජුරුව ඒ උපකාරී නුවර වටලලා තිබ්බ වෙලාවේ උමගෙන් යන්නේ. ඉතින් මෙහෙම සිද්ධිය වෙලා දැන් රජුරුව බ්‍රහ්මදත්ත රජුරුව ලැහැත්තිලා හිටි වේදේ රජුරුවයි මහෞෂ පඬිතුමාලා මරන්න මේ වෙලාවේ. හැබැයි මේ මහෞෂ පඬිතුමාගේ මේ වැඩපිළිවෙල නිසා බැරි වුණා ඒක කරගන්න. අන්තිමට ඇති වෙන කතාබහෙත් එක්ක මහෞෂ පඬිතුමා තමන්ගේ ප්‍රඥාවේ ආනුභාවයෙන් මේ බ්‍රහ්මදත්ත රජුරුව දමනය කරනවා. ඒ සේනාව දමනය කරන ඊට පස්සේ රජුරුවන්ට ආස හිතුණා මේ උමක බලන්න. ඉතින් උමගේ පෙන්නගෙන විස්තර කරගෙන ඒක ලස්සන විස්තරයක් තියෙනවා. ඒකට කියන්න මොනා කර මේ අන්තිමට වෙනදී. එතකොට බ්‍රහ්මදත්ත රජුරුව උමගේ ඉස්සරහින් යනවා. මහෞෂ පඬිතුමා ඊට පස්සේ යනවා. ඉතිරි පරිවාර රජවරු ටික පිරිස පස්සේ එනවා. මේ උමගේ යනකොට උමගේ තියෙන විශේෂත්වය තමයි මේකේ දොරවල් ඇරෙන්න ඒකේ යතුරුයි තියෙන. ඒකේ යතුරෙන් එකක් අරපු ගමන් යතුරු කරපු ගමන් ඒ දොරවල් ඔක්කොම වැහෙනවා. එකක් ඒක අනිත් පැත්තකම ඔක්කොම ඇරෙනවා. මහෞෂ පඬිතුමා මොකද කරේ? වේදේ රජුරුව මේ උමගේ විස්තර බලාගෙන උමගෙන් එළියට එනකොට වේදේ රජු බ්‍රහ්මදත්ත රජුරුව උමගෙන් එළියට එද්දිම මහෞෂ පඬිතුමා පිටිපස්සෙන් එළියට ආවා. එළියට එද්දිම අර එතන තිබ්බ යතුර කැරකෙව්වා. සියලු දොරවල් ඇසී ගියා. එතකොට එළියේ ඉන්නේ බ්‍රහ්මදත්ත රජුරුවයි මහෞෂ පඬිතුමා විතරයි. එතකොට මහෞෂ පඬිතුමා මොකද කරන්නේ? එතන කඩුවක් හංගලා තිබ්බා. ඒ හංගපු කඩුව අතට අරගෙන මහෞෂ පඬිතුමා ඒ අහසට පැන නැගලා බිමට ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කෙස් වැටියෙන් අල්ලලා කඩුව බෙල්ලට තියලා අහනවා බ්‍රහ්මදත්ත රජතුමනි මේ දඹදිව රාජ්‍ය දැන් කාටද? මේ දඹදිව රාජ්‍ය කාටද? මහෞෂ පඬිතුමනි ඔබතුමාටයි. ඔබතුමාටයි මේ අයිති කියලා. එතකොට බ්‍රහ්මදත්ත රජුරුව මේ විදිහට කිව්වට පස්සේ බය වෙලා තැතිගෙන මහෞෂ පඬිතුමා කඩුව අරගෙන බ්‍රහ්මදත්ත රජුරුවන්ට දීලා කියනවා රජතුමනි මම මේ කඩුව එසෙව්වේ ඔබතුමා මරන්නට නෙමෙයි. ඔබතුමාට හේතු ගන්න ඕනේ ප්‍රඥාවේ ආනුභාවය. ඔබතුමා මරණ දහසක් මට නෑ. ඉතින් ඒ වෙලාවේ බ්‍රහ්මදත්ත රජු හරියට ඉත පහදිනවා මේ මහෞෂ පඬිතුමා ගැන. එයා ජීවිත සපත කරගන්න ප්‍රතිඥා දෙනවා ජීවිතය ආරක්ෂා කරගන්නවා කියලා. මරන්නේ නැහැ කියලා. බ්‍රහ්මදත්ත රජුරුවත් මහෞෂ පඬිතුමාගේ ජීවිත දාන මහෞෂ පඬිතුමාට ජීවිත දාන දෙනවා. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජුරුව මහෞෂ පඬිතුමාට කියනවා හිත පැහැදුණානේ ගොඩක්. රජුරු කල්පනා කළා මේ වගේ යමිති කෙනෙක් මං ගාව ඉන්නවා නම් කොයිතරම් දෙයක් මට ලැබෙයිද කියලා. ඒ වෙලාවේ මහෞෂ පඬිතුමාට ඉල්ලීමක් කරනවා. පඬිතුමනි ඔබතුමා කැමති නැද්ද මේ වේදේහ රජුරුවන්ගේ මහෞෂ පඬිතුමා කියන පදවියට වඩා මීළු නුවර දඹදිවට අගරජ වෙච්ච චූල්‍ය බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මහෞෂ පඬිතුමා කියලා කියනවාට. කැමති නැද්ද මං ගාව වැඩට එන්න? වේදේ රජුරෝ යම් විදිහේ වේතනයක් ඔබතුමාට ගෙවනවා නම් ඒ වගේ දෙගුණයක් මං ගෙවන්නම් කියනවා. රැකියාව උසස් වීමක්. රැකියාව උසස් වීමක්. එතකොට මහෞෂ පඬිතුමා කියනවා බලන්න මේ ගුණේ රැකගන්න කෙනාගේ විශේෂත්වය කල්පනා කරන විදිය. බ්‍රහ්මදත්ත රජතුමනි මට මේ මම පුංචි කාලෙම මාව ගෙන්නගෙන මේ විදිහට මට পদවි තානාන්තර දීලා මට මේ සියලු සැප සම්පත් දුන්නේ වේදේහ රජුරුව. ඉතින් කෙනෙක් මට ඊට වඩා සැප සම්පත් දෙනවා කියලා කියූ පමණින් ඒ වේදේහ රජුරුව අතහැලා දාලා යන එක ගැළපෙන එකක් නෙමෙයි. ඒක හොඳ නෑ.
මීට ටිකක් සැප සම්පත් වලට පුරුදු වෙනවා කියලා මේ මුල ඉඳලා මට මේ ආශ්චර්ය දුන්න පදවිතානාන්තර දුන්න වේදේ රජුව අතහැරලා වෙන තැනක යනවා කියන එක ගැළපෙන එකක් නෙවෙයි. හොඳ එකක් නෙවෙයි. කියනවා රජතුමනි වේදේ රජුව මේ ලෝකේ ඉන්නකම් මියුල් නුවර වේදේ රජුරුවන්ගේ මහවස පඬිතුමා කියලා කියපු කටවල් වලින් තූල්ලි බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ මහවස පඬිතුමා කියලා කියන්න මම ඉඩ තියන්නේ නැහැ. බලන්න මේ ගුණවත්කමනේ. ඉතින් අද කාලේ නම් කෙනෙකුට එහෙම අවස්ථාවක් හම්බුනොත් එක පයින් කැමති වෙයි. සාමාන්‍ය හැටි. නොඒ හේතු කියයි මේ විදිහ කියලා. හැබැයි අර කල්පනාව නෑ මේ මට මේකට අවස්ථාව හදලා දුන්නේ මේ කෙනා නේද කියලා. බලන්න බහවස පඬිතුමා කල්පනා කරපු විදිහ මේ සීල ආශ්චර්ය මම පුංචි කාලේ මාලිගාවට ගෙන්නගෙන මේ পদවි තානාන්තර දීලා මේ සීල සැප සම්පත් මට දුන්නේ වේදේහ රජුරු. ඉතින් කෙනෙක් වැඩිපුර සැප සම්පත් දෙනවා කියලා කියු පමණින් ඒක අතහැරලා යනවා කියන එක නුවණැත්තු ප්‍රශංසා කරන එකක් නෙමෙයි. ඒක නුවණැත්තු ප්‍රශංසා කරන එක ගරහවට ලක් කරන එක. දැන් බලන්න අර ලාභයේ පස්සේ නෙමෙයි ගියේ මොකද්ද? ගුණවත්කම රැක ගන්නටයි මහන්සි ගත්තේ. ඒ නිසා තමයි උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා ගියේනේ. සම්බුදු කෙනෙක් වුණේ ඒ නිසා. ඒ රජුරෝ හිත පහදින තවත් බලන්න විශ්වාසිත කොටනේ. ලාමක අරමුණක් ඉදිරියේ තමන්ගේ ගුණේ නසාගන්නේ නැහැ කියන්නේ. ඊට පස්සේ කියනවා පඬිතුමනි එහෙනම් යම් දවසක වේදේ රජුරෝ මිය පරලොව ගියොත් ඔබතුමාට කලින් එදාට ඔබතුමා මංගාව සේවයට එන්න මං ඉදිරියට. ඒකට හා කියනවා. හැබැයි බලන්න අර බෝසතාණන් වහන්සේ කල්පනා කරපු විදිහ ගුණේ රැක ගන්නට එයම අවස්ථාවකමනේ. තමන්ගේ ජීවිතයේ තියෙන දිනුවකට ඉවසීම, කරුණාව, මෛත්‍රිය, කළගුණ සිහි කිරීම මේ ආදී තමන්ගල තියෙන ගුණවත්කම් රැක ගන්න මහන්සි ගත්තා. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතේ ජය ගත්තේ. දැන් බලන්න ඒ ගුණයෙන් පිරිපුන් ජීවිතයක් තිබීම නිසා තමන් වහන්සේගේ ජීවිතය සුවපත් කරගත්තා. මේ ලෝකය සුවපත් කළා. ගුණයෙන් පිරිහිච්ච කෙනෙක් හිටියොත් තමනුත් විනාශ වෙනවා. මේ ලෝකයත් විනාශ කරනවා. ඒකයි. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන පින්වත්නි අපේ ජීවිතේ හැබෑම දියුණුවක් කරා යන්න නම් අපි ගුණයෙන් පිරිපුන් කෙනෙක් වෙන්න ඕනේ. මොකද අපි යම්කිසි ගුණයක් දියුණු කරගත්තොත් මේ ධර්මයේ තියෙන ගුණධර්ම දියුණුවක්මයි. ඒ දියුණු කරගන්න ගුණය මෙලොවට වගේම පරලොවටත් අපිට යහපත කරලා දෙනවා. ලාභයක් ඇති කරගත විදුණු ධන සම්පත් ඒවා, භවභෝග සම්පත් ඒවා, পদවි තානාන්තර ඒවා මේවා අපේ ජීවිතේ ක්‍රැස් කරගත්තොත්. ඒක නිපා කියනෝ නෙමෙයි. ඒ දේවල් මෙලොවට විතරයි උපරිම. තමට ඉවත් නෑ. එතකොට ගුණේ නසාගෙන ඒව පස්සේ යනවා නම් අන්තිම ගුණයක් නෑ අර සම්පතුත් නෑ. ඒ සම්පත් ජීවිත ලබා නොගන්න කියනවා නෙමෙයි ඒව ගුණේ නසාගෙන ඒ පස්සේ යන්නේ හොඳ නෑ. ඒකයි කියන්නේ. ගුණවත්කම රැක ගන්න ඕනේ. ඒකට එහෙම කරගන්න කෙනා තමයි මේ ජීවිතේ ජය ගන්න කෙනා වෙන්නේ. එහෙම කරගන්න කෙනා තමයි ධර්මයේ පරලෝක ජීවිතේ ජය ගන්න කෙනා වෙන්නේ. එහෙම කරන කෙනා තමයි මේ ධර්මයේ අර්ථය ජීවිතේට ගන්න. දැන් බලන්න දැන් ගුණය කියලා කියන අපි තුන් දැන් දරුවෙක් ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා. දැන් ඒ දරුවා වෙනුවෙන් අම්මා තාත්තා ගොඩාක් කැපකිරීමක් කරනවා. දරුවෙක් කැටි දරුවගේ යුතුයකම තමයි ඒ අම්මා තාත්තගේ ගුණය සිහි කරන එක. ඒක දරුවගේ ගුණවත්කම. අද බොහෝ දෙනෙකුට ඒක නෑ. අම්මා තාත්තාගේ උපකාරය සිහි කරගන්න දක්ෂ නෑ. ගුණයෙන් පිරිහිලා. එතකොට මොකද වෙන්නේ? ඒ ගුණවත්කම අමතක කළේ ගුණේ කළගුණ සිහි කරන එක අමතක කරලා ලාභේ පස්සේ යන පිරිසක් ඉන්නේ. තමන්ට මොන හරි කියලා දෙන අකුරු කරන ගුරුවරු ඉන්නවා. එතකොට ඒ ගුරුවරයා කියලා දෙන නිසා තමයි ශිෂ්‍යයා ඉගෙන ගන්නෙ. එතකොට මේ ගැන සිහි කරන ඒ ගුණය රැක ගන්න. මේ මට යමක් කියලා දුන්න කෙනා නේද? ඒ ගුණවත්කම. ඒක සිහි කරගන්න දක්ෂ නැත්තම් එයා ගුණයෙන් පිරිහිච්ච කෙනෙක්.
ඒ ගුණේ නසාගෙන යා ලාභයේ පස්සේ නම් දුවන්නේ එයා දියුණු වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ. දියුණු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන පින්නතුනේ අපේ ජීවිතයේ ගුණයෙන් පෝෂණය කරන කෙනෙක් වෙන්න. දැන් මිනිස්සු සතුටු වෙනවා. මම මෙච්චර හම්බ කළා. මම මේ විදිහේ ලස්සන ගෙයක් හදාගත්තා. මගේ දරුවෝ මේ වගේ, නෝනා මේ වගේ, මහත්තයා මේ වගේ. මට මෙන්න මේ විදිහේ මගේ වෘත්තීමය ශාස්ත්‍රේ මම රැකියාව කරන්නේ මේකේ මම මේ වගේ ඉදිරියට ගියා. මේ වගේ තනතුරු වල උසස් වීම ලැබුවා. මේ විදිහට මිනිස්සු සතුටු වෙනවා. හැබැයි ඒ අතර අපිට සතුටු වෙන්න පුළුවන්කම තියෙන තමන් අපේ අභ්‍යන්තරයේ තියෙන ගුණය දියුණු වෙනවා දැකලා. මම මෙන්න මේ විදිහට ඉවසීම පුරුදු කළා. මේ විදිහට මම මිශ්‍රිත දියුණු කළා. මේ විදිහට මම කරුණාව කියන එක දියුණු කළා. මේ විදිහට මම ත්‍යාගී කෙනෙක් වුණා. නේ? මේ විදිහට මම කළ ගුණ සිහි කළා, කළ උපකාර සිහි කරා, මේ සත්පුරුෂ ගුණය දියුණු කළා. මේ විදිහට මං අම්මා තාත්තට උපස්ථාන කළා. මේ විදිහට මං මේ සියලු දෙනාට උදව්පකාර කළා. මේ විදිහට මේ තමන් තුළ ඇති කරගත් දියුණු කරගත් ගුණය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්. එයා තමයි ශ්‍රේෂ්ඨ. එයා තමයි වටිනා ජීවිතයක් තියෙන කෙනා. එයා තමයි සුවපත් වූ ජීවිතයක කෙනා. එයා තමන්ගේ ජීවිතයටත් සුවපත් භාවය ඇති කරනවා. අන් අයටත් සුවපත් භාවය. මේ ලෝකයේ සුවඳවත් කරන, ලෝකේ මාලෝක කරන උතුම් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ධර්මයෙන් පින්නතුනි මඟ පෙන්වන්නේ අන්න ඒකට. අන්න ඒකට. මේ ලාභයේ පස්සේ, ඒ කියන්නේ ධන සම්පත් ආදී දේවල් පස්සේ දුවන ලෝකේ ගුණේ නසාගෙන මේ පැත්තට යන්න ඕනේ. ඒක වැරදි. ධන සම්පත් හම්බකට කමන්නේ ගුණේ රැකගෙන. අවංක. ඒතර ගුණේ නසාගෙන දේවල් කරනවා කියලා කියන්නේ පිරිහිලා යනවා. මොකද මේ කොච්චර දේවල් කරත් අපි මේ ජීවත් වෙලා ඉන්න ටික කාල විතරයි හම්බ කරගන්නේ හැමදේම. හැබැයි ගුණේ රැකගත්තොත් ඒ රැකගත්ත කේ ලාභේ මෙලොවට වගේම පරලොවටත් අපේ යහපත කරන්න හේතු වෙනවා. ඒකයි කියන්නේ. ඒ නිසා මේ හිමිදුරු උදෑසන හිතට ගන්න පින්වතුනි මං ගුණේ රැක ගන්න කෙනෙක් වෙනවා. ගුණවත්කම දියුණු කර ගන්න කෙනෙක් වෙනවා. ගුණේ නසාගෙන ගුණයෙන් පිරිහිලා ලාභයේ පසු දුවන කෙනෙක් වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ ජීවිතයක් කරා යන ගුණවත්කම දියුණු කර ගන්න කෙනෙක් වෙනවා කියලා හිතට ගන්න. දවස අවසන් වෙනකොට සිහි කරලා බලන්න ගත කරේ කොහොමද මං ගුණේ රැකගත්ත කෙනෙක්ද ගුණයෙන් පිරිහිච්ච කෙනෙක්ද? අපිට සතුටු වෙන්න පුළුවන් නම් ජීවිතය ගැන සිහි කරන ආපසට බහැරලා බලලා මෙන්න මේ විදිහට මං මගේ ජීවිත තුළ ගුණධර්ම දියුණු කරගත්තා. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ආකාරයට. එයාට බය වෙන දෙයක් නැහැ. එයාගේ ජීවිතය සුන්දර එකක් වෙනවා ඒකාන්තයි. එයා මේ ලෝකයේ සුන්දර කරන කෙනෙක් බවට පත් වෙනවා ඒකාන්තයි. මොකද ඒ ලෝකයේ සුන්දර කරන්නේ ගුණයෙන් දියුණු වෙච්ච කෙනාමයි. ධනයෙන් බලයෙන් දියුණු වෙච්ච කෙනා නෙමෙයි. ඒව නිකන් හිස් දේවල්. ගුණවත්කම නැත්තම් ධනය බලය කොච්චර තිබුණත් මේ ලෝකේ සුන්දර කරන කෙනෙක් බවට යපත් වෙන්නේ නැහැ. ධනය බලය මොකවත් නැති වුණත් ගුණයෙන් දියුණු නම් එයා මේ ලෝකේ සුන්දර කරන කෙනෙක් වෙනවා. මොකද ධර්මයේ තියෙන්නේ ඒ කෙනාගා. ධර්මයේ තියෙන්නේ ඒ කෙනාගා. දැන් බුදුරජාණන් වහන්සේ ධන බලය වෙනකත් තිබුණේ ධර්මයයි තිබුණේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කළා ධර්මයේ රැගෙන ආවේ. ධනේ බලය රැගෙන ආවේ නැහැ. කොයිතරම් යහපතක් ඒ උන්වහන්සේ නිසා අපි ලක්දිව් තලයේ ලැබුණාද? ඒ නිසා පින්වතුනි ඒ විදිහට ගුණයෙන් පිරිපුන් ජීවිතයකට ආස කරන්න. ගුණේ නැසාගෙන ලාභයේ පසු දුවන ජීවිතයකට නෙමෙයි. එතකොට ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව ලැබුණු වෙලාව මේ වාසනාවකට අපිට පුළුවන් නම් ගුණයෙන් දියුණු ජීවිතයක් ඇති කරගන්න. ඒකයි වටින්නේ. ඒ නිසා මේ හිමි උදෑසනම මේ පිංගතුන් හිතට ගන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්න මං ගුණවත්කම් දියුණු කරගන්න කෙනෙක් වෙනවා. මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ දුර්ලභව මේ ධර්මය අහන් ලැබෙන වෙලාවේ ගුණයෙන් පිරිපුන් ජීවිතයක් ඇති කරගන්න කෙනෙක් වෙනවා. ගුණයෙන් පිරිහෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ සඳහා මේ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය
වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ උදෑසන උදා දම්සර වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ අංක 7 බිහිරි සොරවුව දෙහිඅත්ත කණ්ඩිය ලිපිනේ පදිංචි පින්වත් WM අබේරත්න විද මහත්මයා ඇතුළු පිරිස විසින්. ඉතින් අද මේ උදෑසනම මේ රැස් කරන්ට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් පින් කැමති සීල දෙවියන්ට, දෙවියෝ මේ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් වැඩිත්වා, ශ්‍රද්ධාදී සීක බලයන්ගෙන් වැඩිත්වා, පිනෙන් සතුටුණු දෙවියෝ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. ඒ වගේම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම පින්වත් WM අබේරත්න විද මහත්මයා නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම වසරකුත් මාස 5කට පෙර මිය පරලෝ ගිය HM සුදුමනිකා බිරිඳට, ඒ වගේ මිය පරලෝ ගිය HM සුදු කුමා මෑණියන්ට, WM ඩිංගිරි බණ්ඩා පියාණන්ට, WM ලොකුමැණිකා අක්කාට, ඒ වගේම WM ලොකු බණ්ඩා අයියාට, WM ගුණපාල මල්ලීට, DM දයාවතී නංගීට, SLT ආර්යසේන මල්ලීට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ පින්වත් සියලු දෙනා ඇතුළු ඒ අබේරත්න විද මහත්මයා නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම සුජීවත සිටින WM පුෂ්පරාණී දියණියට, WM සරත් කුමාර පුතුණුවන්ට, WM සුරංග අජිත් කුමාර පුතුණුවන්ට, DM ධර්මපාල බණ්ඩාර බෑනාට, HM මල්කාන්ති රේණුකා ලේලියට, SLT බුද්ධිකා ලේලියට, DM දුලංජ නෙතුමින මුණුබුරාට, WM කවිත් මා සිව්වන්දි මිනිබිරියට, ඒ වගේම DM නිෂාදි නෙත්සරණ මිනිබිරියට, WM දෙව්මිනි විහංගිකා මිනිබිරියට, තිසර දෙනුවන් මුණුබුරාට, මලීෂ කුෂාන් මුණුබුරාට, WM දුමිදු දෙනෙත් මුණුබුරාට, ඒ වගේම ඒ අබේරත්න විද මහත්මයාගේ පවුලේ සෑම සියලු දෙනාට මේ දායකත්ව සඳහා සම්බන්ධ වෙච්ච උපකාර කර සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඉතින් ඒ අබේරත්න මහත්මයා ඇතුළේ පින්වත් සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේ මහමෙවුනා වාසී, රටවාසී, ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට අද දවසේ මේ උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කළ මේ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් නිරෝගී සුව සම්පත් සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර